සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ උතුම් ධර්මය කියා දුන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. එතකොට මේ ශ්‍රාවක සංඝ රත්නේ ගුණයක් තියෙනවා සුපටිපන්න කියලා. ඒ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් දුරු කළ පිරිසක් රහතන් වහන්සේලා. ඒ වගේ මේ ශ්‍රාවක සංඝ රත්නය රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම පිණිස පිළිපන්න පිරිසක්. ඒ නිසා කියනවා මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට සුපටිපන්න කියලා. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගිහු ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න ගුණයෙන් යුක්තයි. පින්වත්නි අද අපට ඉගෙන ගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන හිත පහදවා ගන්න ලැබෙන ලස්සන සූත්‍ර දේශනාවක්. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය යුද්ධයක් කළා. ඒ යුද්ධයට කියන්නේ කෙලෙස් යුද්ධය. කෙලෙසුන් සමග තමයි සටන් කරේ. හිතේ හටගන්න රාගය, හිතේ හටගන්න ද්වේෂය, හිතේ හටගන්න මෝහය, මාන්නය, ඉරිසියාව, මසුරුකම ආදී නොයෙක් අකුසල් සමග උන්වහන්සේලා සටන් කළා. ඒ හිතින් යුද්ධයක් කළා. ඒ හිතේ අකුසල් හට නොගන තිබීම පිණිස අකුසල් දුරු කිරීම පිණිස වීරිය කළා. ආන්ගේ කෙලෙස් යුද්ධය සම්පූර්ණයෙන්ම ජයගත්ත උතුමන් තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. ඒ සටන කරමින් සිටින පිරිස සුපටිපන්න ගුණයෙන් යුක්ත අවශේෂ මාර්ගඵලලාභී ආදී ඒ ධර්මයේ හික්මෙන සේක ශ්‍රාවක සංඝයා. ධර්මයේ හික්මෙන සංඝයා. බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවක සංඝ රත්නය යුද බටයෙකුට උපමා කරමින් ඒ හරි ලස්සන දහම් කරුණු දේශනා කොට වදාලා. ඒ ධර්මයන් ඉගෙන ගන්නකොට අපිට ඒ සංඝයා ගැන භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි කාලේ ඒ හිටපු ශ්‍රාවක සංඝ රත්නය කොයිතරම් වීරියක් ගත්තද කියලා අපිට හිත පහදවා ගන්න ලැබෙනවා. ඉතින් අද මේ අසිරිමත් ධම්රස අමාවන් ඒ උපමා ඇසුරෙන් සිදු කරන ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ මැලේසියාවේ රැකියාවේ නියුතුව සිටියේදී 2019 දෙසැම්බර් මාස 22 වන දින හදිසි රිය අනතුරකින් මිය ගිය WT සමන්ත ස්වාමී පුරුෂයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස අංක 210න් 1 ඇස්වත්ත දකුණ පුවක් පිට යන ලිපිණේ පදිංචි පින්වත් JAD ගයනා අමාලි බිරිඳ ප්‍රධාන එවැගේම JAD මහේෂා රුක්මාලි WT කල්යාණී චන්ද්‍රමාලා W අජිත් K නුවන් ප්‍රදීප් යන ඒ පින්වත් සෑම සිළු දෙනා
විසින්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේදී. භාග්‍යතුන් වහන්සේ යුද බටේ උපමාවට ගනිමින් භික්ෂූන් වහන්සේලාට මේ ධර්ම දේශනාව සිදු කළේ. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, යුද බටයෝ ඉන්නවා 5 දෙනෙක්. යුද බටයෝ යුද්ධයට යන සොල්දාදුවෝ ඉන්නවා 5 දෙනෙක්. ඒ සොල්දාදුවෝ එක සොල්දාදුවෙක් ඉන්නවා. එයා යුද පිටියට ගියාට පස්සේ යුද පිටියේ දකින්න ලැබෙනවා දූවිලි ඇවිසිලා. දැන් ඒ කාලේ තිබුණු යුද්ධ දුනු ඊතල අරගෙන කපා ගන්න කොටා ගන්න යුද්ධ. එතකොට දැන් අද කාලේ වගේ තුවක්කු වලින් කරන යුද්ධ නෙමෙයි එදා තිබුණේ. ඒ රණබිමේ දූවිලි ඇවිසිනා දකිනවා ඒ සොල්දාදුවා. දූවිලි දැක්ක ගමන් මෙයා කම්පා වෙනවා. එතකොට වීරයවන්ත කෙනෙක් කියලා එළියට පෙවුනට වීරෝදාර රණවිරුවෙක් වගේ අපිට පෙනුනට ඒ රණවිරුවා යුද පිටියට ගියාට පස්සේ දූවිලි දකිද්දි කම්පාවටපත් වෙනවා. බය වෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මෙවැනි ස්වභාවයෙන් යුතු යුද බටෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ උපමාවක්. ඇත්තටම මේ ලෝකයේ මේ විදිහට යුද බටෙක් ඉන්නවා. ඒ යුද බටේ උපමාවට ගනිමින් සංඝයා ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා තව යුද බටෙක් ඉන්නවා. ඒ කෙනා දූවිලි දැක්ක කියලා බය වෙන්නේ නැහැ. තැති ගන්නේ කම්පා වෙන්නේ නැහැ. හැබැයි ඒ යුද බටයට පේනවා ඈතින් කොඩි ලෙල දෙනවා. සතුරු සේනාවගේ ඒ ඉහළගෙන ඔසවගෙන එන කොඩිවල මුදුන පේනවා. ළඟ ළඟම ඒ සතුරෝ එනවා කියලා පේනවා. දැකපු ගමන් මෙයා කම්පා වෙනවා. බය වෙනවා. ධෛර්යය නැති වෙලා යනවා. එයා පසුබහිනවා. එතකොට යුද්ධෙට ගියපු රණවිරුවාට ඒ දේ සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එවැනි රණවිරුවනුත් ඒ යුද බටයෝ ඉන්නවා. ඒ යුද බටයා දූවිලි දැක්ක කියලා කම්පා වෙන්නේ නැහැ. හැබැයි සතුරු සේනාවගේ කොඩි දකිද්දි ළඟ ළඟම සතුරා ඉන්නවා කියලා දකිනකොට කොඩිය දැක්ක ගමන් එයා තැති ගන්නවා. ඊළඟට බුදුරජාණන් දේශනා කොට වදාලා පින්වත් මහණෙනි, සංග්‍රාම භූමියට ගියපු යුද බටයා දූවිලි දකින්න ඉවසනවා. ඈතින් පේන ලෙල දෙන කොඩි එයා ගණන් ගන්න. ඒ කොඩි දැක්ක කියලා බය ඇති වෙන්නෙත් නැහැ. හැබැයි සතුරු සේනාවගේ සද්ද ඇහෙනවා. සතුරු සේනාව කෑ ගහගෙන එනවා, සද්ද ඇහෙනවා. සතුරු සේනාවගේ බෙරහඬ ඇහෙනවා. ගෝසාව ඇහෙනවා. ඈතින් කොඩි දකින්නකොට කම්පා වෙන්නෙත් නැහැ. දූවිලි දැක්ක කියලා කම්පා වෙන්නේ නැහැ. හැබැයි මේ සද්දෙට බය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, එවැනි යුද බටයුනුත් ඉන්නවා. යුද්ධයට ගියපු සමහර රණවිරුවෝ සතුරු සේනාවේ හඬට බය වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළා මෙවැනි ස්වභාවයෙන් යුතු යුද බටයොත් ඉන්නවා. මේ ලෝකේ දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟ 4 වෙනි යුද බටයා ගැන දේශනා කළා මහණෙනි, යුද බටයෙක් ඉන්නවා. මෙයා යනවා යුද පිටියට. එයා ඈතින් දකිනවා දූවිලි. දූවිලි දැක්ක කියලා මෙයා කම්පා වෙන්නේ, බය වෙන්නේ, තැති ගන්නේ, ධෛර්යය නැති වෙන්නේ නැහැ. හැබැයි එයා ඒ වගේම ඈතින් පේන කොඩි දැකලා එයාගේ ධෛර්යය නැති වෙන්නේත් නැහැ. සතුරන්ගේ හඬ අහලා ධෛර්යය නැති වෙන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැබැයි ඒ යුද බටයාට සුළු ප්‍රහාරයක් වැදිච්ච ගමන් මෙයා ඒකෙන් කම්පා වෙනවා. බය වෙනවා. තැති ගන්නවා. මරණ බය ඇති වෙනවා. එයාගේ ධෛර්යය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එයා ඒ යුද්ධෙන් පසුබහිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, ආන් ඒ බඳු ස්වභාවයෙන් යුතු යුද බටයෝ මේ ලෝකේ ඉන්නවා. එවැනි ස්වභාවයෙන් යුතු යුද බටයෝ දකින්න ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාලා තව යුද බටයෙක් ඉන්නවා. මේ යුද බටයා දූවිලි දැක්ක කියලා බය වෙන්නේ නැහැ. එයාගේ ධෛර්යය නැති වෙන්නේ නැහැ. සතුරු සේනාවේ කොඩිය දැක්ක කියලා කම්පා වෙන්නේ නැහැ. බය වෙන්නේ නැහැ. ඒ වගේම සතුරු සේනාවේ ඒ හඬ ඇහුණ කියලා ඒ කෑ ගහන හඬ, බෙර හඬ ඇහුණ කියලා ඒ හඬට බය වෙන්නෙත් නැහැ. මේ වීරෝදාර රණවිරුවාට සුළු ප්‍රහාරයක් වදිනවා. හැබැයි එයා ඒකට සැලෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ යුද බටයා සතුරු සේනාව සමග යුද්ධ කරනවා. යුද්ධ කරලා ඒ සේනාව පරාජයට පත් කරලා සම්පූර්ණයෙන්ම සංග්‍රාම භූමිය ජය ගන්නවා. ඒ භූමියේම වාසය කරනවා කිව්වා. බුදුරජාණන් දේශනා කොට වදාළ පින්වත් මහණෙනි, මේ යුද බටයෝ අතර ඔය වැනි ස්වභාවයෙන් යුතු යුද බටයොත් ඉන්නවා. එතකොට යුද බටයෝ ඉන්නවා 5 දෙනෙක්. පළවෙනි යුද බටයා දූවිලි දකිනකොට බය වෙනවා. දෙවෙනි යුද බටයා දූවිලි දකිනකොට බය වෙන්නේ, කම්පා වෙන්නේ නැහැ. හැබැයි සතුරු සේනාවේ කොඩි දකිනකොට බය වෙනවා. තුන්වෙනි යුද බටයා දූවිලිත් ඉවසනවා, කොඩි දැක්කත් බය නැතුව ඉන්නවා. හැබැයි සද්දය අහද්දි බය හිතෙනවා. එයාගේ ධෛර්යය නැති වෙනවා. ඊළඟට හතරවෙනි යුද බටයා දූවිලි දැක්ක කියලා කම්පා වෙන්නේ නැහැ. ඊළඟට සතුරු සේනාවේ කොඩි දැක්ක කියලා සතුරු සේනාවේ සද්දයව කියලා එයා බය වෙන්නේ නැහැ. සුළු ප්‍රහාරයකින් කඩන් වැටෙනවා. එයා සම්පූර්ණ එයාගේ මානසික මට්ටම බිඳෙනවා. එයා යුද්ධයෙන් පසුබහිනවා. තව සොල්දාදුවෙක් ඉන්නවා. යුද බටයෙක් ඉන්නවා. මෙයා දූවිලි දැක්කට කම්පා වෙන්නේ නැහැ. සතුරු සේනාවේ කොඩිය දැක්කට කම්පා වෙන්නේ නැහැ. ඊළඟට ඒ සේනාවේ හඬ ඇහුණා කියලා කම්පා වෙන්නේ නැහැ. ඒ වගේම ඒ සතුරු සේනාවෙන් එල්ල කරන ප්‍රහාරයක් වැදුණා කියලා මෙයා තැතිගන්නේ නැහැ, බය වෙන්නේ නැහැ, පසුබහින්නේ නැහැ. එයා යුද්ධේ ජය ගන්නවා. එවැනි ස්වභාවයෙන් යුතු යුද බටයෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වත් මහණෙනි, මේ යුද බටයන් උපමා කරගත්තු පුද්ගලයන් 5 දෙනෙක් මේ භික්ෂූන් අතරත් ඉන්නවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සොල්දාදු යුද බටයෝ රණවිරුවෝ උපමාවට ගත්තේ භික්ෂූන් ගැන කියා දෙන්න. මහණෙනි, මේ භික්ෂූන් අතරත් ඔය වැනිම යුද බටයෝ, ඔය යුද බටයෝ වගේම අය ඉන්නවා. ඔය යුද බටේ උපමා කොට ඇති පුද්ගලයෝ භික්ෂූන් 5 දෙනෙක් දකින්න ලැබෙනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කොට වදාළේ පින්වත්නි, ඒ භික්ෂූන්ට වීරිය උපද්දවන්න. ඒ භික්ෂූන් වහන්සේලාට සිහිය උපද්දවන්න. ඒ භික්ෂූන් වහන්සේලාට අනතුරු පෙන්වලා දෙන්න. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව උඩට නැගෙන දුහවිලි දැකීමෙන් කම්පා වෙනවා. ඒ භික්ෂුව යනවා යුද්ධෙට. එතකොට භික්ෂුව කරන යුද්ධය මොකක්ද? කෙලෙස් යුද්ධේ. ඒ සාමාන්‍යයෙන් රණවිරුව කරන්නේ පේන තවත් සතුරෙක් එක්ක. පේන සතුරෙක් එක්ක. ඕලාරික ආයුධ වලින්, පේන ගොරෝසු ආයුධ වලින්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් සටන කළේ පේන කෙනෙක් එක්ක නෙමෙයි. තමන්ගේ හිතේ හටගන්න අකුසල් එක්ක. ආන් ඒකයි මේ යුද්ධයේ තියෙන විශේෂත්වය. එතකොට මේ යුද්ධේ බාහිර කෙනෙකුට පේන එකක් නෙමෙයි. හිතේ අභ්‍යන්තරේ තමන් විසින්ම කරන එකක්. ඒක වෙන කෙනෙකුට පේන එකක් නෙමෙයි. බුදුරජාණන් දේශනා කොට වදාලා මහණෙනි, භික්ෂුව උඩට නැගෙන දූවිලි දැක්ක ගමන් එයා කම්පා වෙනවා. විශේෂයෙන් කම්පා වෙනවා. ධෛර්යමත්ව ඉන්න බැරි වෙලා යනවා. බඹසර හැසිරෙන්න බැරි වෙලා, ශික්ෂාවේ දුර්වල බව ප්‍රකාශ කරලා
ශික්ෂා ප්‍රතික්ෂේප කරලා ගිහි වෙනවා, සිවුරු අරිනවා. භාග්‍යතුන් වහන්සේ මේ වදාළේ උපමාවක්. උඩට නැගෙන දුහවිලි කියන්නේ මොකක්ද? බුදුරජාණන් දේශනා කොට වදාලා මහණෙනි, ඒ උඩට නැගෙන දුහවිලි කියන්නේ මොකක්ද? මහණෙනි, මේලා භික්ෂුව අසවල් ගමේ, අසවල් නියං ගමේ, අසවල් නගරේ, අසවල් පළාතේ, අසවල් ගෙදර ලස්සන ස්ත්‍රියක් ඉන්නවා කියලා අහන්න ලැබෙනවා. ලස්සන යුවතියක් ඉන්නවා, රූපවත්, දර්ශනීය, ප්‍රියමනාප, දකින්නගේ සිත ලැහැදිලා යන විදිහේ ස්ත්‍රීන් ඉන්නවා කියලා දකින්න අහන්න ලැබෙනවා. බුදුරජාණන් දේශනා කොට වදාලා උඩට නැගෙන දූවිලි කියන්නේ අන්න ඒක. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි, පුරුෂයාගේ හිත හාත්පසින් වෙලා ගන්න යම් රූපයක් තියෙනවා නම් මේ ස්ත්‍රී රූපේ තරම් වෙන එකම රූපයක්වත් බුදු ඇසින් දකින්නේ නැහැ කිව්වා. එතකොට පුරුෂයෙකුගේ හිත හාත්පසින් වෙලා ගන්නවා කියන ස්ත්‍රී රූපේ. පුරුෂයෙකුගේ හිත වෙන එකම ශබ්දයකටවත් ආස හිතෙන්නේ නැහැ කියනවා මේ තරම් ස්ත්‍රී ශබ්දේ තරම්. ස්ත්‍රී ගන්ධේ තරම්, ස්ත්‍රී රසයේ, ස්ත්‍රී පහස තරම් වෙන එකම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඒ පංචකාම අරමුණු ස්ත්‍රියගේ තරම් පුරුෂයාගේ හිතේ බැඳිලා යන වෙන අරමුණු දකින්නේ නැහැ කියනවා බුදු ඇසින්. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ස්ත්‍රියගේ හිත හාත්පසින් විලා ගන්න යම් රූපයක් තියෙනවනම් පුරුෂ රූපේ තරම් වෙන එකම දෙයක් දකින්නේ නැහැ කියලා. ඒ වගේම ශබ්ද, ගන්ධ, රස, පහස ස්ත්‍රියගේ හිත හාත්පසින් විලා ගන්න එකක්, පුරුෂ රූප, පුරුෂ ශබ්ද ආදී ඒ කාම අරමුණු ඇර වෙන දෙයක් බුදු ඇසින් දකින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට දකින්න ලැබෙන උඩට නැගින දූවිල්ල ඔන්න ඕක කියනවා. ඒ උඩට නැගිල දූවිල්ල කියලා කියන්නේ දැන් යුද බිමට යන සොල්දාදුවට හතුරු බිමේ දූවිල්ල පේනවා. යුද පිටියේ දූවිල්ල පේනවා. ඒක සොල්දාදුවෙක් ඒකට බය වෙනවා. බුදුරජාණන් දේශනා කළා ඒ වගේ උඩට නැගින දූවිල්ල දැකලා එක භික්ෂුවක් බය වෙනවා. තැති ගන්නවා. හීනෝ ගිහි බවට පත් වෙනවා. ඒ උඩට නැගෙන දුහවිල්ල වගේ කියනවා අසවල් ප්‍රදේශයේ, අසවල් ගමේ, අසවල් ගෙදර මෙහෙම ලස්සන ස්ත්‍රියක් ඉන්නවා කියලා අහන්න ලැබීම. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි, ඒ කතාව අහන්න ලැබුණාට පස්සේ භික්ෂුවගේ හිතේ කාම විතර්ක ඇති වෙනවා කියනවා. ඒක ගැනම හිත හිතා ඉන්නවා. ඒක ගැනම හිත හිත ඉඳලා ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා ගිහි බවට පත් වෙනවා කිව්වා. මහණෙනි, උඩට නැගින දූවිල්ල දැකලා ඒ සොල්දාදුවා තැතිගෙන පසුබහිනවා වගේ මේ ස්ත්‍රිය මෙහෙම ස්ත්‍රියක් ඉන්නවා කියලා අහන්න ලැබීමෙන් ඒ භික්ෂුව ගිහි වෙනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ දේශනා කොට වදාලේ ඒ භික්ෂුන් වහන්සේලාට සිහිය උපදව ගන්න. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ මෙවැනි සිදුවීමක් වුණා. එක භික්ෂුවකට අහන්න ලැබුණා සිරිමා ගණිකාව ගැන. සිරිමා ගණිකාව ඔබ අහලා ඇති මේ කතාව. සිරිමා ගණිකාව උත්තරා කියලා උපාසිකාවගේ නිවසේ ඒ සිටු පුත්‍රයා එක්ක සතියක් ඉන්න කියලා ඒ උත්තරා උපාසිකාව සිරිමාව ගෙන්නුවා. එතකොට ඒ උත්තරා උපාසිකාව දන් දෙන්න ආසයි. සිල් ගන්න ආසයි. සිටු පුත්‍රයා හින්දා එයාගේ ස්වාමියා නිසා දන් දෙන්නත් නැහැ, සිල් රකින්නත් නැහැ. බඹසර රකින්නට ස්වාමී සිටුවරයා කැමති නැහැ. ඒකට මෙයා උපක්‍රමයක් කළා. සිරිමා ගණිකාව ගෙන්නුවා. අපේ ස්වාමියාට උපස්ථාන කරගෙන සහෝදරියක් වගේ ඉන්න. මං ඔයාලට පඩියක් ගෙවන්නම්. ඇයි මේ උත්තරා උපාසිකාවට දන් දෙන්නයි සිල් රකින්නයි නැහැ. මේ සිටුවරයා නිසා. දන් දෙන්නයි සිල් රකින්න තියෙන ආසාව. ඉතින් මේ
ඒ සිටුවරයාට උඩුමහල් තලයේ ඉඳලා උත්තරා දැකලා hina ගියා. අනේ මේ වගේ මෝඩ ගෑනු මේ දැලිකුණු ගාගෙන උයන හැටි සේවකයෝ ධම්මල උයාගෙන කාලා බිලා ඉන්නේ නැතුව මේ මුඩු මහනුන්ට මුකුට තම්බ දිනවද මේ දැලිකුණු ගාගෙන කියලා මෙයාට අනේ මෙහෙමත් මෝඩ ගෑනු කියලා hina ගියා. මේක දැක්ක සිරිමා හිතුවේ මාත් එක්ක මෙච්චර දවසක් ඉඳලා මට වඩා උත්තරාටමයි තාම මෙයාගේ හිත. සිරිමට ඔක්කොම අමතක වුණා. සිරිම පඩියට ආපු කෙනෙක් කියලා අමතක වුණා. සිරිම ගිහින් තෙල් ඒ කැවුම් බදින්න තෙල් පැහැෙන චාත්තියෙන් තෙල් හැන්දක් අරන් ගිහින් වක් කළා. වක් කරන් එනකොට උත්තරා හිතුවා මේ සක්වලම කරදර තැනක්. බඹලෝ කියන්නේ නීච තැනක්. හැබැයි මේ සිරිමා මට කරපු උපකාරේ නම් ශ්‍රේෂ්ඨ එකක්. මෑ නිසාමයි මම මේ සතිය දන් දුන්නේ. මෑ නිසාමයි මම මේ සතිය සීල් රැක්කේ. මෑගේ උපකාරේ නම් ශ්‍රේෂ්ඨ එකක්. මට මෑ ගැන චූටිවත් තරහක් නැහැ. ඒක සත්‍යයක්. මේක ඇත්තක් නම් ඇත්තටම මෑ ගැන මගේ හිතේ තරහක් නැත්තම් මේ තෙල් වලට මාව පිච්චෙන්න එපා කියලා හිතුවා. පින්වත්නි හරි ආශ්චර්යයි. ඒ සිරිමා තෙල් වක් කරද්දි සීතල දිය ධාරාවක් වගේ ගැලුවේ. සිරිමගේ ඇඟේ මවිල් කෙලින් වුණා. එකක් ගෙනාවා. හැබැයි ඒ පාර දාන්න හම්බුනේ නැහැ. සේවිකාව එක දැකලා හොඳටම ගැහුවා. උත්තරා තමයි ඒකෙනුත් බේරගත්තේ. ඊට පස්සේ උත්තරා උපස්ථාන කළා. සිරිමට ඒ වෙලාවේ සිහිය උපන්නා. අනේ මේ මෙවන් ගුණවත් උපාසිකාවකට නේද මම මෙහෙම කළේ කියලා ඇයට හිතුණා. සමාව ගත්තා. සිරිමාට උත්තරා කිව්වා මගෙන් ඔබ සමාව ගන්න එපා. මගේ පියාණන්ගේ සමාව ගන්න. මං එතකොට සමාව දෙන්න. පුන්න සිටුවරයා කියන්නේ මං හොඳට දන්න කෙනෙක්. මං තාත්තා පුන්න සිටුතුමාගෙන් සමාව ගන්නම් කිව්වා. ඊට පස්සේ උත්තරා කියනවා පුන්න කියන්නේ මගේ මේ ජීවිතේට අයිති තාත්තා. සසරට අයිති නැති තාත්තා කෙනෙකුගේ දියණියක් මං. සසරට අයිති නැති පියාණන් කවුද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ. සිරිම කිව්වා මට නම් ඔය ශ්‍රමණ ගෞතමයන් ගැන පැහැදීමක් නැහැ. හැබැයි මට ඕනේ ඔබගෙන් සමාව ගන්න. ඒ නිසා මං සමාව ගන්නම් කිව්වා. කොහොමද කරන්න කියලා හෙට දානෙට වැඩියාම සමාව ගන්න කිව්වා. ඉතින් සමාව ඉල්ලපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ විස්තරය ඇහුවා. උත්තරා මොකද්ද හිතුවේ කියලාත් ඇහුවා. ඒකට ප්‍රශංසා කළා. සාදුකාර දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාවන් වදාලා ක්‍රෝධ කිරීමෙන් ක්‍රෝධය ජයගන්නේ නෑ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහගෙන ඉඳි සිරිමා සෝතාපන්න ඵලයටපත් වුණා. ඊට කලින් දුස්සීල ස්ත්‍රියක්, ගුණවත් නැති ස්ත්‍රියක්, සම්පූර්ණයෙන්ම ආර්යකාන්ත සීලයක පිහිටියා. සිරිමා ගණිකාව ඊට පස්සේ ගණිකාවක් උනේ නැහැ. ඊට පස්සේ සිරිමා බොහෝම ශ්‍රද්ධාවෙන් සංඝයාට දන් පෑන් දුන්නා. ප්‍රණීත විදියට දන් පෑන් දුන්නා. මේක ගැන අහන්න ලැබුණ අර භික්ෂුවකට. අහන්න ලැබුණා විතරයි. ඔන්න තාම දැක්කේ නැහැ. ඒ රණ බිමේ දූවිලි දැක්කේ. දූවිලි දැක්කා වගේ කියන මේ ස්ත්‍රිය ගැන අහන්න ලැබීම. ඊට පස්සේ කාම විතර්ක ඇති වුණා. ඔන්න ටික කාලෙකින් ආරංචි වුණා සිරිමා අසනීප වුණා කියලා. ඒ භික්ෂුව දානි වළඳන එකත් නැවතුවා. ඔන්න දැන් මේ භික්ෂුවට හරියට වළඳ ගන්නත් බෑ. තාම දැකලත් නැහැ. ඊට පස්සේ ඔන්න ඒ සිරිමා ටික දවසකින් මැරුණා කියලා ආරංචි වුණා. ඒ වෙලාවේ දැන් දවස් 3-4ක් කන්නේ ගෙනාපු දානික පාත්‍රයේම පිළිණු වෙලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මේක දැක්කා. බුදුරජාණන් වහන්සේ
අජාසත් රජතුමාට කතා කළා. දැන් මේ ස්ත්‍රීට අයිතිවාසිකම් කියන කවුරුත් නැහැ. කහවණු දහස් ගණන් දීලා ඒ ස්ත්‍රිය එක්ක එක රැයකට කහවණු දහස් ගණන් දෙනවා ස්ත්‍රියට ස්ත්‍රියව ගන්න. හැබැයි දැන් අයිතිකාරයෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ රජතුමාට කිව්වා මේ ඇහුවා මේ ඉන්නේ කවුද? සිරිමා කිව්වා. තාමත් නැහැ සිරිමාවද කියලා ඇහුවා. රජතුමා කිව්වා ඔව් කියලා. සිරිමාව ගන්න එක රැයකට කවණු කීයක් ගෙව්වද? කවණු දහස් ගණනක් ගෙව්වා. ඊට පස්සේ එහෙනම් කහවණු 1000කට අරන් යන්න කියන්නේ කිව්වා මේ සිරිමා. දැන් රැස් වෙලා හිටපු පිරිසට කියනවා කිසි කෙනෙක් නැහැ සිරිමාව ගෙනියන්න. ටික ටික බුදුරජාණන් වහන්සේ කහවණු ප්‍රමාණය අඩු කරන්න කිව්වා. ආන් ඒ වෙලාවේ එක කහවණුවකටවත් ගන්න කෙනෙක් හිටියේ නැහැ. පොලිමේ සිටුවරු රජවරු ආවේ මෙයා පස්සේ. දැන් එක්කෙනෙක්වත් අරන් යන්න කෙනෙක් නැහැ. ආන් ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථා රත්නයක් දේශනා කළා. පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුවං තිති. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සොඳුරුව ලස්සනට සරසලා තිබුණත් මේ සිරුර දිහා බලන්න කිව්වා. නව ద్వාරකින් අසුචි ගලනවා. කොච්චර ලස්සනට සැරසුවත් නව ద్వාරයෙන් අසුචි ගලනවා. ඒ වගේම මේ ශරීරේ නහර ඇට මතු වෙනවා. මරුණට පස්සේ ඒ ඔක්කොම ඇට මතු වෙනවා. ඒ වගේම මේ සිරුර නිතර ලෙඩ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ගොඩාක් අය මේ ශරීරය ගැන හිතනවා. හැබැයි මේකේ සාරවත් කිසි දෙයක් නෑ කිව ගන්න. අර භික්ෂුවට සිහිය උපන්නා. ඒ භික්ෂුවත් මෙතෙන්ට ඇවිල්ලා හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වදාළ ගාථාව දේශනා කළාට පස්සේ අර භික්ෂුව සෝවාන් ඵලයටපත් වුණා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. සෝවාන් ඵලයටපත් වුණා. ආර්යකාන්ත සීලයක පිහිටියා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව. බුදුරජාණන් වහන්සේ භික්ෂුව දමනය කළා. එතකොට මේ කෙලෙස් සහිත සාමාන්‍ය හිතක ස්වභාවය තමයි රාගය ඇති වෙන එක. ද්වේෂය ඇති වෙන එක, මෝහය ඇති වෙන එක, අකුසල් හටගන්න එක. ඒ නිසාමයි පින්වත්නි කෙරවලක් හොයාගන්න බැරි අනන්ත සසරයක ඉපදී මෙරි මේ තාක් දුර ගෙවාගෙන යන්නේ. තවත් මේ සසර ඉවර නැත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කොට වදාලා මහණෙනි තව ශ්‍රාවකයෙක් භික්ෂුවක් ඉන්නවා. සංග්‍රාම භූමියේ දූවිලි දකින්නකොට එයා ගණන් ගන්නෑ. ස්ත්‍රීන් ගැන ඇහුවා කියලා කලබල වෙන්නේ නැහැ. එයා කම්පාවටපත් වෙන්නේ නැහැ, වීරිය නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ භික්ෂුවට දකින්න ලැබෙනවා කියනවා ලස්සන ස්ත්‍රීන්. කලින් අහන්න විතරයි ලැබුණේ. දැන් මේ භික්ෂුවට දකින්න ලැබෙනවා කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි යුද බටයා ඒ සංග්‍රාම භූමියට ගියාට පස්සේ සතුරන්ගේ කොඩියේ මුදුන දැක්ක ගමන් බය වෙනවා, තැති ගන්නවා වගේ. මේ ලස්සන ස්ත්‍රීන් දැක්කට පස්සේ සමහර භික්ෂූන් සිවුරු ඇරලා යනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ ඒ කෙලෙස් යුද්ධය ජය ගන්න කෙලෙසුන් සමග යුද්ධ කරන්න ශාසනයට පිවිසෙන ඒ භික්ෂුවට තියෙන අනතුරු ගැන උපමා ඇසුරෙන් පැහැදිලි කරන්නේ. ආරක්ෂා වීම පිණිස, වීරිය උපදවා ගැනීම පිණිස. ඒ නිසා පින්වත්නි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය වැඩ සිටි රහතන් වහන්සේලා මගපලලාභී මේ උතුම් ඒ සංඝ රත්නය ගැන සිත පහදවා ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සමහර කෙනෙක් සිවුරු ඇරලා එහෙම යනවා කිව්වා. ඒ ස්ත්‍රී දැකලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ
වැඩ හිටි කාලේ හරි අපූර්ව සිදුවීමක් වුණා. එක ස්ත්‍රියකට පුරුෂයෙක් කතා කළා. අසවල් වනාන්තරයට එන්න කියලා. ඇය වෙසඟන. ඒ වනාන්තරයේ හිටිය එක ස්වාමින් වහන්සේ නමක්. ඉතින් මේ ස්වාමින් වහන්සේ භාවනා කරමින් හිටියේ. අර ස්ත්‍රිය දැන් පුරුෂයා ගැන හිත ඉඳලා රාගෙන් උමතු වුණා. කවුරුත් නැහැ දැන්. කියපු කෙනා ආවේ නැහැ. දැක්ක රුක් සෙවණක භාවනා කරන භික්ෂුවක්. කල්පනා කර අපරාධ මේ තරුණ ජීවිතේ විනෝදෙන් කල්ගත කරන්න තියෙන මේ කාලේ නාස්ති කරගන්නේ මොන විකාරද මේ. ළඟට ගියා. ගීත කිව්වා. සලුපිලි මෑත් කළා. එහෙට මෙහෙට ඇවිද්දා. කොක් කනලා සිනාසුණා. එතකොට ඒ ස්වාමින් වහන්සේ රහත් වෙලා නැහැ. ඇස් දෙක පියාගත්තා. ඒ දැක්ක ගමන් හිතුණා උන්වහන්සේගේ ඇඟේ මවිල් කෙලින් වුණා. රෝම උද්දීපනි වුණා. එතකොට උන්වහන්සේ කල්පනා කළා මගේ හිතේ රාගය හටගත්තේ නැහැ. හැබැයි මේ රෝම උද්දීපනු නැඟ කිලිපලා ගියානේ මගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක තමන්ගේ ශ්‍රාවක පුත්‍රයෙකුට මෙවැනි අනතුරක් වෙලා. වීරිය කරනවා එකෙන් බේරෙන්න බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් ගාථාවක් වදාලා. ඒ විදර්ශනාවේ පිහිටුව ගන්න උත්සාහ කරන භික්ෂුවගේ හිත භාග්‍යතුන් වහන්සේ වදාළ ගාථාවේ දේශනා කරාට පස්සේ උන්වහන්සේගේ හිත සම්පූර්ණයෙන්ම නිකලෙස් වුණා. අර ස්ත්‍රිය කල්පනා කළා පුදුමයි. මම මේ දාපු මායන් ටික සාමාන්‍ය කෙනෙකුට දැම්මනම් වමනේ දානවා උමුතු වෙලා. රාගෙන් මත් වෙලා වමනේ දානවා. මේ පුදුම පුරුෂයෙක්නේ. මහා වීරයෙක් නෙමේ. ඒ භික්ෂුව දැස් පියාගත්තා. සමාධියකට සමවැදුණා. අහසට පැන නැගිලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. එතකොට පින්වත්නි ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සිහි කරලා ඒ කාලේ වැඩ හිටපු සංඝරත්නය ඒ සසරින් එතර වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සේනා සද්දය ඇහෙද්දි යුද බටුව කම්පා වෙලා ඒ සේනාවෙන් පසුබහිනවා. ආන් ඒ වගේ මහණනි භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ස්ත්‍රීන් ගැන අහන්න ලැබුණා කියලා කම්පා වෙන්නේ නැහැ. ස්ත්‍රීන්ගේ හඬ ඇහුණා කියලා කම්පා වෙන්නේ නැහැ. හැබැයි හුදකලාවේ ඉන්න කවටකම් කරන ඒ ඇඟේ හැප්පෙන මහාණින් hina වෙන ආන් ඒ ස්ත්‍රිය දැකලා කාම විතරකේ ගැලෙනවා කියනවා. හිත බඹසර ප්‍රතික්ෂේප කරලා ගිහි වෙනවා කියනවා. එතකොට දැන් අපි අහපු කතාවේ ඒ භික්ෂුව ඒ සියල්ල පරාජය කළා. හිතේ හටගන්න රාගය ප්‍රහාණය කළා. දුරු කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහණෙනි යුද්ධයට යන සොල්දාදුවා යුද බටයා සුළු ප්‍රහාරයකින් කම්පා වෙලා යුද්ධෙන් අයින් වෙනවා. සුළු ප්‍රහාරයක් එයාට වදිද්දි මෙයා බය වෙනවා, තැති ගන්නවා. එයාගේ වීරිය නැති වෙනවා, ධෛර්යය නැති වෙනවා. මහණෙනි ආන් ඉබඳු භික්ෂුවකුත් ඉන්නවා මේ ශාසනයේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි ලස්සන ස්ත්‍රීන් ගැන අහන්න ලැබුණා කියලා මේ භික්ෂුව කම්පා වෙන්නේ නැහැ. තැති ගන්නෑ. පලා යන්නේ ධෛර්යය නැති වෙන්නේ ලස්සන ස්ත්‍රීන් ගැන දකින්න ලැබුණා කියලා කම්පා වෙන්නේ නැහැ. සිනා හඬ අහන්න ලැබුණා කියලා කම්පා වෙන්නේ නැහැ. හැබැයි ඒ ස්ත්‍රිය හුදකලාවේ ඉද්දි භික්ෂුව හුදකලාවේ ඉද්දි ඇවිල්ලා ඇඟේ හැපෙනවා. ආන් එතකොට ඒ හඬ අහලා අතින් අල්ලද්දි ස්පර්ශ කරද්දී අන්න ඒ භික්ෂුව රාගය ඇති වෙලා ඒ භික්ෂුව නොමග යනවා කිව්වා. බඹසර ප්‍රතික්ෂේප කරනවා. ඒ භික්ෂුව බඹසර ප්‍රතික්ෂේප කළා ගිහි බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි තව භික්ෂුවක් ඉන්නවා. යුද බිමේ ඉන්න යුද බටයා සියල්ල ඉවසගෙන දූවිලි දැක්කත් බය වෙන්නේ නැතුව, මේ කොඩියේ මුදුන දැක්කත් බය වෙන්නේ නැතුව, ඒ වගේම සේනාවේ හඬ ඇහුණත් බය වෙන්නේ නැතුව සුළු ප්‍රහාරات ඉවසගෙන නොනැවති ඒ වීරෝදාර සොල්දාදුවා ඉදිරියටම යනවා කියනවා. ඒ සොල්දාදුවා යුද්ධේ ජය ගන්නවා, සතුරන් පරාජයට පත් කරනවා. ඒ රණ බිමේම වාසය කරනවා කියනවා. බුදුරජාණන් දේශනා කළා මහණෙනි ඔය වැනිම භික්ෂුවක් ඉන්නවා. ඒ වගේම සොල්දාදුවෙක් මේ බුදු සාසනේ ඉන්නවා කිව්වා. බුදුරජාණන් දේශනා කළා මහණෙනි ඒ සොල්දාදු උපමාවට ගත්තු භික්ෂුව කවුද? ඔන්න භික්ෂුවක් ඉන්නවා කියන ස්ත්‍රිය ගැන, ලස්සන ස්ත්‍රියන් ගැන අහන්න ලැබුණා කියලා කම්පා වෙන්නේ නැහැ. ඊළඟට ඒ භික්ෂුවට ලස්සන ස්ත්‍රියක් දකින්න ලැබුණා කියලා කම්පා වෙන්නේ නැහැ. ඒ වගේම hina හඬ අහන්න ලැබුණා කියලා, කවටකම් දකින්න ලැබුණා කියලා සිවුරු වරින්නේ නැහැ. හැබැයි ඒ භික්ෂුව ඒ වගේම හුදකලාවේ ඇඟේ හැපෙන්න ආව කියලා ඒකට කම්පා වෙන්නෙත් නැහැ. ඒ සියල්ල ඉවසගෙන ඒවා දුරු කරගෙන මැඩගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ භික්ෂුව නීවරණ දුරු කරනවා. හිතේ හටගන්න කාමච්ඡන්දය, කාමයන්ටම නැවත නැවත ඒ හිතේ ඇදිලා යන ගතිය සම්පූර්ණයෙන්ම දුරු කරනවා. හිතේ තරහ දුරු කරනවා. නිදිමත අලසකම දුරු කරනවා. ඊළඟට හිතේ පසුතැවෙන විසිරෙන ගතිය දුරු කරනවා. හිතේ ඇතිවෙන මේ ධර්ම මාර්ගයේ ගැන ඇතිවෙන සැකය සම්පූර්ණයෙන්ම දුරු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ භික්ෂුවේ නීවරණ සංසිඳුවාගෙන ඊතා හොඳින් හිත සමාධිමත් කරනවා. දුක ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා. දුකට හේතුව ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා. දුක නැතිවීම, දුක නැති කරන මාර්ගය සම්පූර්ණයෙන්ම අවබෝධ කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරලා ඒ භික්ෂුව අරහත්ත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. මහණෙනි ආන්ගේ යුද බටයා, යුද්ධයේ ජයගන්න යුද බටයාට තමයි උපමා කරන්නේ මං රහතන් වහන්සේ කිව්වා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ හරි සිදුවීමක් වුණා. එක සිටුවරයෙක් සිටු පුත්‍රයෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. මේ සිටු පුත්‍රයාට බණ අහන්න ලැබිච්ච ගමන් හිතුණා ගිහි ජීවිතයේ ඉඳගෙන නම් මේ බණ භාවනා කරන එක, සීලය පුරුදු කරන එක හරි දුෂ්කරයි. ලේසි එකක් නෙමෙයි. ගිහි ජීවිතේ බාධාමයි වැඩි. සිල් රකින්න අමාරුයි. භාවනා කරන්න අමාරුයි. උපකාර නෙමෙයි තියෙන්නේ ගිහි ජීවිතේ. කල්යාණ මිත්‍රයෝ නැහැ, අඩුයි. ඉන්න මිත්‍රයෝ ඔක්කොම පාප මිත්‍රයෝ. අකුසලයටමයි බර. ඒ නිසා පැවිදි වෙන්න ලැබෙනවා නම්, කල්යාණ මිත්‍රයන් ඇසුරේ ඉන්න ලැබෙනවා නම් ඒක කොච්චර එකක්ද? දුර්ලභ ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ මට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් නේ කියලා හිතුවා. ගෙදර හිටියේ එකම දරුවයි. ඒසා මහා විශාල ධනස්කන්ධයකට හිමිකම් කිව්වේ මෙයා විතරයි. මෙයාගේ නම සමුද්ද. තිබුණා මේ සමුද්ද සිටු පුත්‍රයාට ලස්සන සිරුරක්. රන්වන් පාටින් බබලන සිරුරක්. දුටු දුටුවන්ගේ සිත් වසඟ වෙන විදිහේ සිරුරක්. ඉතින් මේ ලස්සන ශරීරයක් තියෙන මේ නිසාම මේ සමුද්ද සිටු පුත්‍රයාට සුන්දර සමුද්ද කියලා නම වැටුණා. ඉතින් ඒ සුන්දර සමුද්ද සිටු පුත්‍රයාට පැවිදි වෙන්න අවසර හම්බුන්නේ නැහැ ගෙදරින්. ඊට පස්සේ අම්මා තාත්තා කැමති නැහැ. ගොඩාක්ම අම්මා කැමති නැහැ. ඊට පස්සේ මේ සිටු පුත්‍රයා මොකද කළේ? කන්න නැතුව හිටියා. මට මහාන වෙන්න නැතුව මේ ජීවිතේ තේරුමක් නැහැ. යාළුවා ඇවිල්ලා කිව්වා අම්මේ මෙයාගේ හිත නම් අපිට හදන්න බෑ.
මහාන වුණොත් පැවිදි ස්වාමීන් වහන්සේ හරි දකින්න ලැබෙයි. හැබැයි මේ විදිහට කිව්වොත් නම් මැරෙලා අපිට කරන්න දෙයක් නැහැ කිව්වා. අමාරුවෙන් අම්මා අවසර දුන්නා. මහාන වුණා. අඬ ඒ අම්මා හිටියේ. එතකොට මේ සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ ගැන අහන්න ලැබුණ එක්තරා වෙසඟනකට. ඒ වෙසඟන කිව්වා හරි මෑණියනි මං කොහොම හරි අල්ලගන්නම් කිව්වා. මං කොහොම හරි සිවුරු අරවගෙන එන්නම් කිව්වා. මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. අනේ ඒක කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ඔක ලේසි වෙයි කියලා. අපේ පුතා ලේසියෙන් සිවුරු අරව ගන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ. හැබැයි ඔබ ඒක කළොත් මං ඔබට මේ සියලු වස්තුව දෙනවා මම පුතාව විවාහ කරලා දෙනවා. ඊට පස්සේ නුඹට තමයි කිව්වා මේ ඔක්කොම වස්තුව ඉතයිති. ඊට පස්සේ මේ වෙසඟන කැමති වුණා. හැබැයි ඒකට උපක්‍රමයක් කරන්න ඕනේ. අසවල් ප්‍රදේශයෙන් ගෙයක් මිලදී ගන්න ඕන උන්වහන්සේ පිණ්ඩපාති වඩින දිහායි. ඊට පස්සේ ඒ මව්තුමිය සල්ලි දුන්නා. ඉඩම ගන්න. තට්ටු 7ක නිවසක් මිලදී ගත්තා මේ වෙසඟන. සුන්දර සමුද්ද ස්වාමින් වහන්සේ තාම රහත් වෙලා නැහැ. පිණ්ඩපාතේ වඩිනකොට බොහෝම සදහැවත් කාන්තාවක් ගේ වෙස් අරගෙන සුදු ඇඳගෙන බොහොම ගරුසරු ඇතුව දානීය පූජා කළා. ඊට පස්සේ මේ විදිහට ටික බොහොම ශ්‍රද්ධාවෙන් සාදු කියලා දානීය පූජා කළා. ටික කාලයක් යද්දී දැන් මේ ස්වාමීන් වහන්සේ පාරේ වඩිනකොට කිව්වා අනේ ස්වාමීනි අපිට කරගන්න ඕනේ මේ පින් ගිහි ජීවිතේ අපිට ඉතින් දම්පැන් දීලානේ පින් කරගන්න ලැබෙන්නේ. ඔබ වහන්සේ අනුකම්පාවෙන් අපේ ගෙදරට වඩින්න කිව්වා දානෙට. ඉතින් ඒ සුන්දර සමුදු ස්වාමීන් වහන්සේට බොහොම ප්‍රණීතව දානෙ හදලා දුන්නා. දානෙ පූජා කළා. ටික කාලයක් ගියාම ළමයි ටිකකට රස කැවිලි ආදී දුන්නා. මේ කාන්තාව වෙසඟන. ඒ ළමයින්ට කිව්වා අසවල් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේට මේ ගෙදරට එද්දී නුඹලා මේ මිදුලේ සෙල්ලම් කරන්න ඕනේ. දූවිලි අවසන් ඕනේ. මම මොනවා කිව්වත් නවත්තන්න එපා. ඊට පස්සේ මේ සුන්දර සමුදු ස්වාමීන් වහන්සේ උන්න දානෙට වැඩියා. දැන් ළමයි ඇවිල්ලා සෙල්ලම් කරනවා දූවිලි අවසනවා. දැන් මේ වෙසඟන කියනවා කාන්තාව කියනවා දරුවෙනි නවත්තන්න. දැන් උපාසිකාවක් හැටියට ඉන්නේ දරුවෙනි නවත්තන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි බලන්න මේ දරුවන්ගේ හැටි. දැන් කාලේ ළමයි කියන එකක් අහන්නේ නැහනේ. වඩින්න ඇතුළට කිව්වා. දැන් ගේ ඇතුලේ දන්පැන් පූජා කරනවා. උපක්‍රමයෙන් පළවෙනි තට්ටුවෙන් දෙවෙනි තට්ටුවට ගියා. දෙවෙනි තට්ටුවෙන් තුන්වෙනි තට්ටුවට ගියා. 3න් 4ට 4න් 5ට අර ළමයින් අවුස්සලා තියලා මේ වෙසඟන උපක්‍රමශීලීව 7 වෙනි තට්ටුවට අරන් ගියා. සුන්දර සමුද්ද ස්වාමින් වහන්සේගේ හිත රස තෘෂ්ණාවට බැඳිලා තිබුණේ. ඇය ප්‍රණීත විදියට දෙන දාණයට ඒ ස්වාමින් වහන්සේගේ හිත බැඳිලා තිබුණා. ශ්‍රද්ධාවෙන් පූජා කරන උපාසිකාවක් කියලා හිත පැහැදිලා තිබුණා. ඉතින් දන්නේම නැතුව රස තෘෂ්ණාවට අහු වෙලා මේ ස්වාමීන් වහන්සේ. ඒ වෙසඟන 7 වෙනි තට්ටුවට ගියාට පස්සේ කාලයක් දැන් ගිහින් හිතවත්කමක් ගොඩ නැගිලා ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි බලන්න ඔබ වහන්සේ දිහා. ඔබ වහන්සේ තාම තරුණයි. තාම ඉන්නේ භද්‍ර යෞවනී. අපරාධේ ওই ශ්‍රමණ ජීවිතයක් ගත කරන්නේ. මනුස්ස ලෝකේ විඳින්න තියෙන සැප විඳලා ඉන්න. අපි දෙන්න විවාහ වෙමු. අපි දෙන්න වයසට ගියපු කාලෙක දෙන්නම මහාන වෙමු. එතකොට ස්වාමීනි අපි දෙන්න මේ ලෝක දෙකම ජයගත්තනේ කිව්වා. ආන් ඒ වෙලාවේ සුන්දර සමුද්ද ස්වාමින් වහන්සේගේ හිතේ යෝනිසෝ මානසිකාරය ඇති වුණා. උන්වහන්සේට සිහිය උපන්නා. දැක්කේ මාරයා අටවපු තොණ්ඩුවක් විදියට.
උන්වහන්සේගේ වාසනාවට සිහිය ඉපදුනා. ඊට පස්සේ කල්පනා කළා මම මේ රස තෘෂ්ණාවට ගොදුරු වෙච්ච නිසා නේද මට මේ විපත උනේ. උන්වහන්සේ කල්පනා කළා. දැස් පියාගෙන උන්වහන්සේ පළඟක් බැඳගෙන විදර්ශනා කරන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි දිවසින් මේ සිදුවීම දැක්කා. බුදුරජාණන් වහන්සේට සිනහවක් පැන නැගුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි සිනහ පාල කළේ ඇයි? ආනන්ද යුද්ධයක් කිව්ව රජගහ නුවර. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි සේනිය බිම්බිසාර රජුරුවයි කොසල් රජුමයි එහෙම කිපිලද? නෑ ආනන්ද කිව්වා. ආනන්ද විසඟනකුයි මාගේ පුත්‍ර රත්නයක් අතර යුද්ධ කිව්වා. ඒ වෙලාවේ ඇහුවා ස්වාමීනි ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි කවුද දිනන්නේ? ආනන්ද මාගේ පුත්‍රයා දිනනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ආන්ගේ වෙලාවේ ලස්සන ගාථා රත්නයක් වදාලා යෝධකාමේ පහත්වාන අනාගාරෝ පරිබ්බජේ කාම භව පරික්ඛීනං තමහං බ්‍රූමි බ්‍රාහ්මනං. යමෙක් මෙලොවේ සියලු කාමය අතර සසුනේ පැවිදි වුණාද, කාමයන් අතහැරලා පැවිදි වුණාද, කාම බන්ධන නැසූ ශ්‍රමණයාටයි මම බ්‍රාහ්මණයා කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථා රත්නයක්. ඔන්න ඔය ගාථාව 이르දි බලයෙන් රශ්මි ධාරාවක් විහිදුවලා ඒ සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේට වදාලා. ඒ ගාථාව ශ්‍රවණය කරද්දිම අර රාගය දුරු කරන්න අප්‍රමාණ වෙහෙසක් ගන්න සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේගේ හිත සම්පූර්ණයෙන්ම නිකලෙසුණා. රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. ඒ සුන්දර සමුද්ද රහතන් වහන්සේ අහසින්ම වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුව අතීතයේත් ඔය ස්ත්‍රියමයි ඔබට ওই විදිහට රස තෘෂ්ණාවට ග්‍රහණය කරගෙන අනුතරක් හෙලන්න අනුතරකට පත් කරන්න ලෑස්ති උනේ ওই ස්ත්‍රියමයි කිව්වා. ඔබ ඒ කාලේ හුළඟට වඩා වේගෙන් දුවන්න පුළුවන් මුවෙක් වෙලා හිටියා. ওই ස්ත්‍රිය තනකොළවල පැණි තවරලා ටික ටික ඔබ අනුතරේ හෙලන්න ලෑස්තුනේ කිව්වා. මරාගෙන කන්න ලෑස්තුනේ කිව්වා. මං ඒ කාලේ ඇමතිවරයෙක් හැටියට ඉඳලා නුඹ බේරගත්තා කිව්වා. බලන්න පින්වත්නි සංසාරගත ස්වභාවය. ඒ කාලේ මුවා මරාගෙන කන්න හදපු ඒ ස්ත්‍රිය තමයි අද භික්ෂුවව අනතුරේ හෙලන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ යුද බටයන් උපමා කරලා ওই විදියට ධර්මයේ දේශනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝ රත්නය කෙලෙස් යුද්ධය ජයගත්තා. හිතත් එක්ක සටන් කළා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටපු ගොඩාක් සංඝ රත්නය මේ ධර්මයේ සිහි කරලා කෙලෙස් යුද්ධය සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කළා. සාමාන්‍යයෙන් හිත පින්වත්නි කෙලෙසුන්ට නිකම්ම ඇදිලා යනවා. කෙලෙසුන්ට ඇදිලා යන එක හිතේ ස්වභාවය. ඒ ධර්මයේ තුල සිත පිහිටුවා ගන්න එක කියන එක අතිශයින්ම දුෂ්කර දෙයක්, දුෂ්කර යුද්ධයක්. ඉතින් මේ රහතන් වහන්සේලා මගපලලාභී ශ්‍රාවක සංඝ රත්නය ඒ කෙලෙස් යුද්ධයේ ජයගත්තා. ඉතින් පින්වත්නි අපටත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි කෙලෙස් යුද්ධය සම්පූර්ණයෙන්ම ජයගත්තා. ඒ රහතන් වහන්සේලා ගැන අවශේෂ මගපලලාභී ශ්‍රාවක සංඝ රත්නය ගැන පහන් සිත් ඇති කර ගැනීම පිණිස අප හැම දිනාටමත් මේ උතුම් දේශනය හේතුපකාර විත්වා සාදු සාදු සාදු. අද දින මේ උතුම් අසිරිමත් ධර්ම දේශනාවට අසිරිමත් ධම් රසාමාවන්
ධර්ම දේශනාවට දායකත්වයේ දරුවේ අංක 210න් එක ඇස්වත්ත දකුණ පුවක් පිට යන ලිපිණේ පදිංචි පින්වත් JAD ගයනා අමාලි මහත්මිය, ඒ වගේම JAD මහේෂා රුක්මාලි, WT කල්යාණි චන්ද්‍රමාලා, W අජිත් K නුවන් ප්‍රදීප් යන ඒ පින්වත් සෑම සිළු දෙනා විසින් අපි පළමුවෙන්ම මේ රැස් කළ සීලු පින් අනුමෝදන් කරමු. පින් කැමති සීලු දෙවිවරුන්ට, පින් කැමති සීලු දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂා ඔබ අප සෑම සීලු දෙනාට සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. ඒ සීලු දෙවිවරුන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සීලු පින් හේතු ආසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අපි අනුමෝදන් කරමු. මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ අද විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්න මැලේසියාවේ රැකියාවේ නියුතුව සිටියේදී 2019 දෙසැම්බර් මාස 22 වෙනි දින හදිසි අනතුරකින් මිය පරලොව ගිය WT සමන්ත ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස තමයි ඒ අමාලි ගයනා අමාලි බිරිඳ ඇතුළු ඒ සියලු දෙනා මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඒ 2019 දෙසැම්බර් මාස 22 වෙනි දින හදිසි රියානතුරකින් මිය ගිය WT සමන්ත මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මහත්මයාගේ පරලෝක ජීවිතයේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පිනත් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මීට වසර 10කට පෙර මිය ගිය හෘදයාබාධයකින් මිය පරලොව ගිය JAD අසංක ලක්මාල් නියුන් සහෝදරයාටත් ඒ වගේම HG සුමනාවති ආච්චි අම්මාටත් WT විජේරත්න පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් නමින් මේ ජීවිතයේ තනන් සසරේත් මිය ගිය සීල මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. සසර දුකින් අත් මිදීම පිණිස මේ පිනත් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයන්ුත් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින W ඉන්ද්‍රාවතී මෑණියන්ට, HG චන්ද්‍රලතා මෑණියන්ට, ඒ වගේම JD ඇල්බර්ට් පියාණන්ට, අවුරුදු 8ක් වයස ඇති WT සනුකි හංසිකා දියණියට, ඒ වගේම පවුලේ දූ දරුවන්ට, W සිතුම් විහංග සහ W හිමාචි රිෂ්මිකා යන ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ඒ JD ගයනා අමාලි මහත්මියටත්, JD මහේෂා රුක්මාලි මහත්මිය, ඒ වගේම කල්යාණී චන්ද්‍රමාලා, අජිත් K නුවන් ප්‍රදීප යන සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන් සෑම සියලු දෙනාට, නන්නයිරුන් උදව්පකාර කළ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් කරන කියන දැහැමි රැකී ආරක්ෂාදී කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. ඒ වගේම හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේම ධර්මයේ හැසිරෙමින් ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටමත් දායකත්වයේ දරූ පින්වතුන් සෑම සියලු දෙනාටමත් ඒ වගේ මාමුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට ලක්වාසී ලෝවාසී සියලු ගුණ දම් පුරුණ සියලු සංගරුවනට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට,
අනගාരിക පැවිදි අපේක්ෂක ඒ උපාසක උපාසිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් විශේෂයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ අප සෑම සිළු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. අප සෑම සිළු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සීලූම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.